හරි. අද පාඩම වැටීම සහ විද්‍යාත්මක අංකණය 13 වෙනි පාඩම. මේ පාඩමේ අපි මෙන්න මේ මාතෘකා ටික කතා කරනවා. පළවෙනි එක තමයි විද්‍යාත්මක අංකණය කියන්නේ මොකක්ද කියලා. මේක ඔයගොල්ලෝ පළවෙනි වතාවට ඉගෙන ගන්න මොකක්ද විද්‍යාත්මක අංකණය කියන්නේ කියලා. ඊළඟට බිඳුවත් එකත් අතර සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් දැක්වීම. ඊළඟට විද්‍යාත්මක අංකණයෙන් දැක්වෙන සංඛ්‍යා සාමාන්‍ය ආකාරයට හරවන විදිය. ඊළඟට අපි සංඛ්‍යා වැටීම ඉගෙන ගන්නවා. ආසන්න 10ට වටේන එක, ආසන්න 100ට වටේන එක, ආසන්න 1000ට වටේන එක. ඊළඟට අන්තිමට ඉගෙන ගන්නවා දශම සංඛ්‍යා වටේන විදිය. ඒකත් ආසන්න පූර්ණ සංඛ්‍යාවට කොහොමද වටයන්නේ සහ දෙන ලද දශම ස්ථානයකට කොහොමද වටයන්නේ කියලා. අපි යම් පළවෙනි අනුමාත්‍රකාව විද්‍යාත්මක අංකණයට. මොකක්ද මේ විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ? විද්‍යාත්මක අංකණය කියන්නේ එක හෝ එකත් 10ත් අතර සංඛ්‍යාවක් හා 10ෙහි බලයක ගුණිතයක් ලෙස යම්කිසි සංඛ්‍යාවක් ලියා දැක්වීම විද්‍යාත්මක අංකණය. ආයිමත් කියුවොත් එක හරි එහෙම නැත්නම් එකත් 10ත් අතර තියෙන සංඛ්‍යාවකුයි 10 බලයක ගුණිතයකුයි 10 බලයක් ගුණිතයක් ලෙස ලියන එක තමයි විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ. මේක පැහැදිලි වෙයි අපි උදාහරණයක් බලමු. උදාහරණයක් විදිහට මම ගන්නවා 7000. 7000 කොහොමද විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ? ඔයගලන්ට මුලින්ම කරන්න තියෙන්නේ මෙච්චරයි. ඕනම සංඛ්‍යාවක් දුන්නොත් විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කියලා එක ඉලක්කමක් විතරක් ඔයගලන්ගේ වම් මත පැත්තෙන් හිටින විදිහට ලියා ගන්න. මේකේ පළවෙනි ඉලක්කම මෙතන මොන જાතිය සංඛ්‍යාවක් තිබ්බත් පළවෙනි ඉලක්කම ලියන්න වම් මත පැත්තේ හිටින විදිහට. ඊට පස්සේ දශම තිත තියලා මෙතන තියෙන ඉතුරු ඉලක්කම් ටික දශම තිතෙන් එහා පැත්තේ ලියන්න. දැන් මෙතන 7 තමයි පළවෙනි ඉලක්කම. මම 7 මෙන්න මෙතනින් දශම තිත තිබ්බොත් ඉතුරු ඉලක්කම් ටික බිංදුනේ. අපි දන්නවා දශම තිතෙන් එහා පැත්තේ බිංදුව වල කිසිම වටිනාකමක් නැහැ. එහෙනම් එක බිංදුවක් විතරක් ලියනවා. මේ බිංදු තුනම නියෝජනය වෙන්න. එතකොට පළවෙනි ඉලක්කම මේ ඉවර වෙලා දශම තිත තියලා ඉතුරු එක බිංදුවක් ලියලා ඊට පස්සේ බලන්න මෙන්න මේ විදිහට දැන් මේ 7000 ලියලා මම දශම තිත තියන්නේ පළවෙනි ඉලක්කමෙන් එහා පැත්තේනේ. එතන ඉඳන් දශම තිත කීයක් පන්නන්න ඕනද? 7000. දැන් 7000 නම් දශම තිත තියෙන්නේ අන්තිමට මෙන්න මෙතන. දැන් මම දශම තිත බලෙන් මෙන්න මෙතනට තිබ්බා. මෙතනට තිබ්බ දශම තිත ඇත්තටම 7000 වෙන්න නම් කීයක් පන්නන්න ඕනද? ඒ කියන්නේ 7.0 ලියුවොත් මේ දශම තිත 1 2 3ක් පෙන්නුවොත් තමයි 7000 බවට පත් වෙන්නේ. ඒ කියන්නේ 10 3ක්. අපි දශම තිත දකුණු අත පැත්තට එහෙම නැත්නම් බත් කන අත පැත්තට පන්නනකොට ලියන්නේ 1 2 3යි 10. මෙතන දර්ශකය ධන 3. හරි අපි දන්නවා 10 3 කියන්නේ 1000. ඒකයි මෙතන 1000 කියලා තියෙන්නේ. එහෙනම් මේ 1000 ආයිමත් 10 බලයක් විදිහට ලියුවම 10 3. හරිද? ඊට පස්සේ 7.0 ගුණ කිරීම 10 3වෙනි බලය. මෙන්න මේකට තමයි විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ. අපි බලමු අපේ නිර්වචනෙත් එක්ක මේක ගැලපෙනවද කියලා. එක හෝ එකත් 10ත් අතර සංඛ්‍යාවක්. දැන් මෙතන 7.0. ඒ කියන්නේ 7.0 කියන්නේ 7. 7 කියන්නේ එක නෙමෙයි. හැබැයි එකත් 10ත් අතර තියෙන සංඛ්‍යාවක්. සහ 10 බලයක්. මේ දෙන්න අතර ගුණිතයක් තමයි විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ. අපි තව උදාහරණයක් බලමු. මෙතන තියෙනවා 2,80,000 විද්‍යාත්මක අංකණයෙන් ලියන විදිහ. මොකක්ද දැන් මම මුලින්ම කිව්වේ? පළවෙනි ඉලක්කම විතරක් වම් මත පැත්තේ හිටින විදිහට පළවෙනි ඉලක්කම එහා පැත්තෙන් දශම තිත තියන්න. එතකොට 2.8 බිංදු තියෙනවා. මම කිව්වා දශම තිතෙන් එහා පැත්තේ බිංදු ලියුවට ඒකේ වටිනාකමක් නැහැ. එහෙනම් 2.8 විතරක් ලිව්වම ඇති. ආයිමත් පැත්තකින් ඔයගොල්ලෝ මෙන්න මේ මුළු සංඛ්‍යාවම ලියාගෙන බලන්න.
2.8 මෙන්න මේ 2.8 ලිව්වොත් 2,80,000 බවට පත් කරන්න මේ දශම තිත 2.8 ගාව තියෙන දශම තිත කීයක් පන්නන්න ඕනේද? 1 2 3 4 5ක්. එහෙනම් දශම තිත 5 සැරයක් පෙන්වුවොත් තමයි ආයිමත් 2,80,000 බවට පත් වෙන්නේ. ඒකත් පන්නන්න ඕනේ අපි දකුණු අත පැත්තට. එහෙනම් මේ පන්නන වාර ගානට සමාන 10 බලයකින් තමයි අපි ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ 1 2 3 4 5යි. ඒ කියන්නේ 10 5. මේ පැත්තට හින්දා දර්ශකයේ ධන 5යි 5ක් වෙන්නේ 5 සැරයක් පන්නපු හින්දා. එහෙනම් 2.8 10 5න් ගුණ කරාම තමයි 2,80,000 විද්‍යාත්මක අංකනේ ලියන්නේ. මේක ඉතාමත්ම ලේසි. එකම දේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේකේ දශම තිතෙන් මෙහා පැත්තේ තියෙන්න පුළුවන් එක ඉලක්කමක් විතරයි. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි ඉලක්කම විතරයි තියෙන්න පුළුවන්. ඊටු ඉලක්කම් තියෙනවා නම් දශම තිතෙන් මේ පැත්තටයි දාන්න ඕනේ. බිංදු තියෙනවා නම් නොදැම්මට ප්‍රශ්නයක් නැහැ. අපි තව උදාහරණයක් බලමු. උදාහරණ කීපයක්ම තියෙන ඔයගලන්ට මේව තනියම හදලා උත්තර එනවද කියලා චෙක් කරලා බලන්න පුළුවන්. 20000 තියෙනවා. 20000 දෙකට එහා පැත්තෙන් දශම තිත තියලා ඊට පස්සේ තියෙන බිංදුවක් 2.0 බලන්න මෙතන දශම තිත තිබ්බොත් කීයක් පන්නන්න ඕනද? 1 2 3 4යි. දකුණු අත පැත්තට 4ක් කියන්නේ 10 4 වෙනි බලය. 10 4 කියන්නේ 10000. මේක තමයි විද්‍යාත්මක අංකනේ. මේක නෙවෙයි. මේ 10000 කියන්නේ මේක 10000න් වැඩි කරොත් තමයි ආයි 20000 දෙක 10000න් වැඩි වුණොත් 20000 බවට පත් වෙන්නේ. ඒකයි මෙතන ඒක ලියලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මේක කෙලින්ම මේ විදිහට ලියන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නෑ. කෙලින්ම විද්‍යාත්මක අංකනේ ලියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. එතකොට 2.0 දශම තිත 4ක් පන්නන්න ඕනේ. ඒ හින්දා වැඩි කිරීම 10 4. එතකොට 2 කියන්නේ 1/10 අතර සංඛ්‍යාවක්. මෙතන තියෙන 10 බලයක්. ඒ දෙන්න අතර ගුණිතයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක විද්‍යාත්මක අංකණයෙන් ලියවිලා තියෙන්නේ. ඊළඟට 4240. පළවෙනි ඉලක්කමට එහා පැත්තෙන් දශම තිත තිබ්බොත් 4.24 බිංදුව ලියන්නේ නැහැ. 4.24 ලිව්වා. වැඩි කිරීම මෙතන දශම තිත තිබ්බොත් කීයක් පන්නන්න ඕනද? 1 2 3යි. වැඩි කිරීම 10 3 වෙනි බලය. 3 වතාවක් පෙන්නපු හින්දා 10 3 වෙනි බලය. 3.47. දැන් මෙතන දැනටමත් දශම තිතෙන් මෙහා පැත්තේ එක ඉලක්කමයි තියෙන්නේ. අපිට ආයි අලුතෙන් හදන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ දශම තිත කොහෙටවත් පන්නන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මේ ඉලක්කම මේ දශම සංඛ්‍යාව හිමම ලියලා වැඩි කිරීම මේ තිත පන්නන්න තියෙන වාර ගාන බිංදුවයි. මොකද මේක පන්නන්න දෙයක් නැහැ. මේකේ තියෙන්නේ පළවෙනි ඉලක්කමෙන් පස්සේ කෙලිම දශම තිත තියෙනවා. එහෙනම් 3.47 වැඩි කිරීම 10 බිංදුව. අපි කිසිම වාර ගානක් පෙන්නුවේ නැහැ. ඒකයි මෙතන 10 බිංදුව දාලා තියෙන්නේ. ඊළඟට මේක 34.7. මේකේ මේ දශම තිත මෙතනින් තිබ්බොත් 3.47. එහෙනම් 3.47 ආයි 34 මෙන්න මෙතන තියෙන දශම තිත මෙතනට ගන්නම් කීයක් පන්නන්න ඕනද? 1යි පන්නන්න ඕනේ. එහෙනම් 10 1. 3.47 වැඩි කිරීම 10 1. ඒ වගේ මේ උදාහරණෙත් ඔයගලන්ට පැහැදිලි කියලා මම හිතනවා. මේ විද්‍යාත්මක අංකණය වෙන මොකුත් නෙමෙයි. 1/10 අතර සංඛ්‍යාවකුයි 10 බලයකුයි අතර ගුණිතයක් තමයි විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ. ඊළඟට අපි බලමු 0.10 අතර සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් දක්වන්නේ කොහොමද කියලා. 0.10 අතර සංඛ්‍යා කියන්නේ මෙන්න මේ විදිහේ සංඛ්‍යා. දශම සංඛ්‍යා, භාග සංඛ්‍යා. හරි? බිංදුවත් එකත් අතරට අයිති වෙනවා දශම සංඛ්‍යා, භාග සංඛ්‍යා. හරිද? අපි බලමු මේ වගේ ඒවා කොහොමද විද්‍යාත්මක අංකණයෙන් දක්වන්නේ කියලා. පළවෙනි උදාහරණය 0.75 විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න තියෙන්නේ.
දැන් දශම සංඛ්‍යාවක් තමයි විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න තියෙන්නේ. හැබැයි මේක බිඳුවත් එකත් අතර එකක්. මොකද බිඳුවයි දශමනේ. ඒ කියන්නේ බිඳුවට වඩා වැඩි මේ මෙතන කිසිම පූර්ණ සංඛ්‍යාවක් නැහැ. එකට වඩා අඩුයි. දැන් මම හැමතිස්සෙම කිව්වේ මොකක්ද? විද්‍යාත්මක අංකණය ලියන්න කලින් දශම තිතෙන් වම් අත පැත්තේ එක ඉලක්කමක් තියාගන්න. බිඳුව නෙමෙයි එක ඉලක්කමක් තියාගන්න ඕනේ. දැන් මෙතන මම මේ 7 ඉලක්කම දශම තිතෙන් මෙහා පැත්තට ලියනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. දශම තිතෙන් මෙහා වම් අත පැත්තේ එක ඉලක්කමක් හිටින විදිහට මම ලියනවා. ඉස්සරහින් බිඳුව තිබ්බත් ප්‍රශ්නයක් නැහැ, නැත්නම් ප්‍රශ්නයක් නැහැ. බිඳුවේ වටිනාකමක් නැති හින්දා. එතකොට දශම තිතෙන් වම් අත පැත්තේ එක ඉලක්කමක් තියෙනවා. අනිත් ඉලක්කම දශම තිතෙන් එහා පැත්තේ තියෙන්නේ. එතකොට අපි නැවත මේක 0.75 බවට පත් කරන්න නම් නැත්තම් අපි දැන් මෙන්න මෙතන තමයි දශම තිත තිබ්බේ. මෙන්න මෙතන. ඒ දශම තිත නැවත තිබ්බ තැනට ගන්න නම් වම් අත පැත්තට එකක් පන්නන්න ඕනේ. අපි ඉස්සෙල්ලා පෙන්නුවේ ඔක්කොම දකුණු අත පැත්තට. දැන් වම් අත පැත්තට. මේ 7.5 මෙතන දශම තිත වම් අත පැත්තට එකක් පෙන්නුවොත් මෙතන 7 ඉස්සරහට එනවා. ඉස්සරහට බිඳුවක් දැම්මම 0.75 වෙනවා. එහෙනම් 7ත් 5ත් අතර තියෙන දශම තිත වම් අත පැත්තට එකක් පෙන්නුවොත් 0.75 බවට පත් කරගන්න පුළුවන්. වම් අත පැත්තට පන්නනකොට කීයක් පෙන්නුවද? 1යි පෙන්නුවේ. වමට පෙන්නපු හින්දා 10 ඍණ 1. එක උනේ එක වතාවක් පන්නපු හින්දා ඍණ දැම්මේ වම් අත පැත්තට පන්නපු හින්දා. අපි කලින් දකුණු අත පැත්තට පන්නද්දී දර්ශකය ධන දර්ශකයක්, වමට පන්නද්දී දර්ශකය ඍණ දර්ශකයක්. එහෙනම් 7.5 ගුණ කිරීම 10 ඍණ 1 තමයි 0.75 විද්‍යාත්මක අංකණයෙන් ලිව්වම උත්තරේ. ආයිමත් තව දශම සංඛ්‍යාවක් බලමු. 0.001.5. දැන් කොහොමද මෙයාව විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ? එක ඉලක්කමක් වම් අත පැත්තේ හිටින විදිහට දශම තිත තියලා ලියන්න ඕනේ. මම ලියනවා 1.5 කියලා. එතකොට එක දශම තිතේ මේ පැත්තේ වම් අත පැත්තේ එක ඉලක්කමයි තියෙන්නේ. හැබැයි දශම තිත ඇත්තටම තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන. අපි බලයෙන් තමයි මෙතනට ගෙනාවේ දශම තිත. එහෙනම් ඇත්තටම දශම තිත තියෙන්න ඕනේ මෙතන නම් කීයක් පන්නන්න ඕනද? 1 2 3ක්. කොයි පැත්තටද? වම් අත පැත්තට තමයි පන්නන්න ඕනේ. එහෙනම් 1 2 3යි වම් අත පැත්තට 3ක් පන්නපු හින්දා 10 ඍණ 3 තමයි 10 බලය වෙන්නේ. එහෙනම් 1.5 ගුණ කිරීම 10 ඍණ 3 තමයි විද්‍යාත්මක අංකණය වෙන්නේ. ඒ වගේ තව උදාහරණයක් බැලුවොත් 0.845 මේකත් අපිත් මොකද්ද කරන්න ඕනේ? වම් අත පැත්තේ එක ඉලක්කමක් හිටින විදිහට දශම තිත තියන්න ඕනේ. ඒ කියන්නේ 8 ගාවට දශම තිත තියන්න ඕනේ. 8 ගාවට දශම තිත තිබ්බට පස්සේ ආයි පරණ තත්ත්වයට ගන්න නම් දශම තිත වමට 1යි පන්නන්න ඕනේ. වම් පැත්තට එකක් පන්නන්න ඕනේ. එහෙනම් වම් පැත්තට පන්නපු හින්දා ඍණ දර්ශකයක් එකක් පන්නපු හින්දා 10 ඍණ 1. 8.453 ගුණ කිරීම 10 ඍණ 1 තමයි විද්‍යාත්මක අංකණය. හොඳට මතක තියාගන්න 10 බලයෙන් ගුණ කරන්නේ අපි දශම තිත වම් අත පැත්තේ එක ඉලක්කමක් ඉතුරු වෙන විදිහට ලිව්වට පස්සේ එන සංඛ්‍යාවයි. හරි? ඒ කියන්නේ 8.453 තමයි 10 ඍණ 1කින් ගුණ කරන්නේ. 10 බලයෙන් ගුණ කරන්නේ. මෙතනත් එහෙමයි. 1.5 තමයි 10 බලයෙන් ගුණ කරන්නේ. ඒ කියන්නේ දශම තිතෙන් මෙහා පැත්තේ 1ත් 10ත් අතර එහෙම නැත්නම් 1 තියෙන්න ඕනේ දශම තිතෙන් මේ පැත්තේ. මම හිතනවා බිඳුවත් එකත් අතර සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියන විදිය තේරුණා කියලා. මෙතන තව උදාහරණයක් තියෙනවා. ඔයගලන්ට ඒක try කරලා මේ උත්තරේ මෙනවද කියලා බලන්න පුළුවන්. අපි ඊළඟට අපේ තුන්වෙනි අනුමාත්‍රිකාව විද්‍යාත්මක අංකණයෙන් දැක්වෙන සංඛ්‍යාව සාමාන්‍ය ආකාරයට කොහොමද පරිවර්තනය කරන්නේ කියලා බලන්න. එතකොට මම උදාහරණයක් විදිහට ගත්තා 5.43 ගුණ කිරීම 10 4 වෙනි බලය. මේක විද්‍යාත්මක අංකණයෙන් තියෙන
සංඛ්‍යාවක්. ඔයගලන්ට පැහැදිලි මෙතන දශම තිතත් එක්ක වම් අත පැත්තේ තනි ඉලක්කමක් තියෙන සංඛ්‍යාවක් තියෙනවා. මෙතන 10 බලයක් තියෙනවා. ඒ දෙන්න අතර ගුණිතයක් කියන්නේ මේක විද්‍යාත්මක අංකණයෙන් තියෙන්නේ. විද්‍යාත්මක අංකණයෙන් තියෙන එක කොහොමද අපි සාමාන්‍ය අපේ ඇත්ත ඉලක්කම බවට පත් කරගන්නේ? ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ දශම සංඛ්‍යාව වෙනම ලියලා 10 4 වෙනි බලේනේ. මෙතන 10 ධන 4 ධන දර්ශකයක් තියෙන ඍණ නෙවෙයි. මම කිව්වා ධන දර්ශකයක් නම් අපි පන්නන්නේ තිත කොයි පැත්තටද? දකුණු අත පැත්තට. එහෙනම් මෙතන මේක ලියන්න වෙනම පැත්තකින් 5.43 දශම තිත 10 4නේ. 4 පාරක් පන්නන්න. කොයි පැත්තටද? දකුණු අත පැත්තට. මෙතන දර්ශකයේ ධන හින්දා. පන්නම බලන්න 1 2 3 4. ඒ කියන්නේ දශම තිත එන්න ඕනේ මෙන්න මෙතනට. මෙන්න මේ හිස්තෙන් වලට බිංදු දාන්න. හිස්තෙන් වලට බිංදු දාන්න. එතකොට දශම තිත ගියානේ 4ක් පන්නලා මෙතනට. එතකොට මේ හිස්තෙන් වලට බිංදු දැම්මම උත්තරේ එනවා 54300යි. ඒ කියන්නේ 54300 කියන සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් ලිව්වම මෙන්න මේ විදිහටයි එන්නේ. මෙතන 10 4 කියන්නේ 10000. 10 4 වෙනි බලය කියන්නේ 1.4යි. 10000. ඒක නම් හරිම ලේසි විද්‍යාත්මක අංකණයෙන් තියෙන එකක් සාමාන්‍ය ආකාරයට හරවන්න. අපි තව එකක් බලමු. මම දැන් කලින් ගත්තේ 5.43 10 ධන 4 වෙනි බලයෙන් ගුණ කරන සංඛ්‍යාවක්. දැන් මම ගන්නවා 10 ඍණ 4. එම සංඛ්‍යාවම 5.43ම 10 ඍණ 4න් ගුණ කරද්දී කොහොමද සාමාන්‍ය ආකාරයට පත් කරගන්නේ? මුලින්ම කරන්න තියෙන්නේ 5.43 පැත්තකින් ලියන්න. දැන් තියෙන 10 ඍණ 4ක් ඍණ දර්ශකයක් තියෙන්නේ. ඍණ දර්ශකයන් නම් අපි පන්නන්නේ වම් අත පැත්තට. ධන දර්ශකයන් නම් අපි පන්නන්නේ දකුණු අත පැත්තට. ඍණ දර්ශකයක් හින්දා වම් අත පැත්තට පන්නනවා. කීයක් පන්නන්න ඕනද? 4ක්. මෙතන තමයි දශම තියෙන්නේ. පන්නමු වම් අත පැත්තට 4ක්. 1 2 3 4. ඒ කියන්නේ දශම තිත එන්න ඕනේ මෙතනට. එහෙනම් දශම තිත මෙතන නම් ඉස්සරහට බිඳුවක් දැම්මම බිඳුවයි දශම බිඳුවයි 5යි 4යි 3 තමයි උත්තරේ වෙන්නේ. බිඳුවයි දශම බිඳුවයි 5යි 4යි 3. මෙන්න මෙතන තමයි දශම තිත තිබ්බේ. 4ක් පෙන්නුවම 1 2 3 4යි මෙතනට ආව දශම තිත. අනිත් අතට අපි දන්නවා මේක කෙලින්ම ඕගලන්ට උත්තරේ ලියන්න පුළුවන්. මම මේ පියවර කිහිපයක් ලියලා කරලා තියෙන්නේ. 10 ඍණ 4 වෙනි බලය මම කලින් දර්ශක පාඩමේ කියලා දුන්නා. ඍණ දර්ශකයක් කොහොමද ධන දර්ශකයක් කරන්න කියලා. 10 ඍණ 4 ලවයේ තියෙන්නේ. මෙයාව හරයට දැම්මනම් ධන දර්ශකයක් වෙනවා. 10 ධන 4 වෙනවා. 10 ධන 4 වෙනි බලය කියන්නේ 10000. එකයට 10000 තියෙන. ඒ කියන්නේ 5.43 10000න් බෙදුවම එන උත්තරේ තමයි ඇත්තටම මේ එන්නේ. ඊට වඩා පහසුයි මෙන්න මේ ක්‍රමෙන් අන්තිම උත්තරේ දාන එක. මම පියවර ලියලා තියෙන්නේ. ඔයගලන්ට තවත් කෙනෙක්ට මේ විදිහට උනත් යන්න පුළුවන්. තේරෙනවා නම් ඒ විදිහට. මෙතන තව උදාහරණයක් තියෙනවා. 8.9 ගුණ කිරීම 10 3 වෙනි බලය සාමාන්‍ය ආකාරයෙන් ලියන්න තියෙනවා. මොකද අපි කරන්නේ 8.9 ලිව්වා. ධන බලයක් තියෙන්නේ. ඒ කියන්නේ දකුණු අත පැත්තට පන්නන්නේ කීයක් පන්නන්න ඕනද? 3ක්. 1 2 3යි. කියන්නේ දශම තිත මෙතනට එන්නේ. මේ හිස්තැන් වලට බිංදු දාන්න තියෙන. ඒ කියන්නේ 8900 බිංදු 2යිනේ මෙතනට අන්තිමට එන්නේ. ඒක 8900 තමයි උත්තරේ. ඒ විදිහට ඔයගලන්ට ලේසියෙන්ම ඕනම සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් දෙන ලද සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයට පත් කරන්න පුළුවන්. මෙතන තව උදාහරණයක් තියෙනවා. 8.9ම 10 ඍණ 3න් ගුණ කරාම කොහොමද උත්තරේ එන්නේ කියලා ඔයගලන්ට තනියෙන් ඒක කරලා මේ උත්තරේම එනවද කියලා බලන්න පුළුවන්. ඊළඟට අපි යනවා සංඛ්‍යා වැටීම කියන මාතෘකාවට. සංඛ්‍යා වැටීම. මුලින්ම අපි බලමු සංඛ්‍යා කොහොමද ආසන්න 10ට වට යන්නේ කියලා. මොකද්ද මේ සංඛ්‍යාවක් ආසන්න 10ට වට යනවා කියන්නේ? යම් සංඛ්‍යාවක් ඊට ආසන්නම 10 ගුණාකාරයෙන් නිරූපණය කිරීම
ආසන්න 10ට වැටීම ලෙස හැඳින්වේ. ඒ කියන්නේ මොකක්ද? අපි උදාහරණයකින් බලමු. මෙතන තියෙනවා 2483 ආසන්න 10ට වට යන්නලු. හොඳට අහගන්න. අපි ආසන්න 10ට වට යනකොට 10ට බිංදු කීයද? 1යි. එහෙනම් බලන්න ඕනේ එක ස්ථානය දිහා. 10ට බිංදු 1යි. එහෙනම් එක ස්ථානය දිහා බලන්න. එක ස්ථානයේ තියෙන ඉලක්කම 5 හෝ 5ට වඩා වැඩි නම් 10 ස්ථානයේ තියෙන ඉලක්කමට එකක් එකතු කරන්න ඕනේ. එක ස්ථානයේ තියෙන ඉලක්කම 5 හෝ 5ට වඩා වැඩි නම් 10 ස්ථානයේ තියෙන ඉලක්කමට එකක් එකතු කරලා සංඛ්‍යාව වටේලා ලියන්න පුළුවන්. හැබැයි මෙතන එක ස්ථානයේ තියෙන ඉලක්කම මොකද්ද? 3. එයා 5ට වඩා අඩු සංඛ්‍යාවක්. එහෙනම් 10 ස්ථානට අපි කීයක්වත් එකතු කරන්නේ නැහැ. අපි කොහොමද එහෙනම් මේ 2483 ආසන්න 10ට වටේලා ලියන්නේ? අපි මෙතන එක ස්ථානයේ 5ට වඩා අඩු සංඛ්‍යාවක් තියෙන හින්දා 10 ස්ථානට කීයක්වත් එකතු නොකර මෙන්න මේ විදිහට එක ස්ථානයට බිංදුව දාලා ඉතුරු ඉලක්කම් තුන හිමම ලියනවා. 2480. 2480 තමයි එහෙනම් 2483 ආසන්න 10ට වැටෙව්වම උත්තරේ. ඒක හරිම ලේසි. එක ස්ථානයේ ඉලක්කම දිහා බලන්න. ඇයි එක ස්ථානයේ ඉලක්කම දිහා බලන්නේ? මෙතන 10ට බිංදු එකක් හින්දා එක ස්ථානයේ දිහා තමයි බලන්නේ. එයා 5ට වඩා අඩුයි. ඒ හින්දා 10 ස්ථානට කීයක්වත් එකතු කරේ නැහැ. එක ස්ථානට බිංදුව දාලා ආසන්න 10ට වටේලා ලිව්වා. ඊළඟට අපි බලමු 2485 කොහොමද ආසන්න 10ට වට යන්නේ කියලා. ආසන්න 10ටනේ වට යන්නේ. ඒ හින්දා මම කිව්වා 10ට බිංදු එකක් හින්දා එක ස්ථානය බලන්න. දැන් එක ස්ථානයේ තියෙන ඉලක්කම 5. එක ස්ථානයේ 5 හෝ 5ට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා නම් 10 ස්ථානට එකක් එකතු කරන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ 5නේ. එහෙනම් 10 ස්ථානයේ තියෙන ඉලක්කමට එකක් එකතු කරාම කීයද? 8ට එකක් එකතු කරාම 9යි. එහෙනම් 2490 තමයි 2485 ආසන්න 10ට වැටෙව්වම උත්තරේ. මෙතන එක ස්ථානයට බිංදුව දාන ගමන් 10 ස්ථානට එකක් එකතු කරලා තමයි උත්තරේ ලියන්න ඕනේ. ඇයි 10 ස්ථානයට එකක් එකතු කරේ? එක ස්ථානයේ ඉලක්කම 5 හින්දා. ඊළඟට 2487 ආසන්න 10ට වට යන්නේ කොහොමද කියලා බලමු. මෙතන එක ස්ථානයේ ඉන්නේ 7. 7 කියන්නේ 5ට වඩා වැඩි සංඛ්‍යාවක්. එතකොට 5ට වඩා වැඩි හින්දා 10 ස්ථානයට එකක් එකතු කරන්න ඕනේ. එක ස්ථානයට බිංදුව දාලා. එතකොට 2490මයි 2487 ආසන්න 10ට වැටෙව්වම උත්තරේ වෙන්නේ. මම හිතනවා ඒක තේරුණා කියලා. ඉතාමත්ම ලේසි ඒක. මෙතන තව උදාහරණ කීපයක් තියෙනවා. ඔයගලන්ට තනියම හදලා මේ උත්තරම එනවද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපි යන් ඊළඟට ආසන්න 100ට වට යන්නේ කොහොමද කියලා බලන්න. මොකද්ද ආසන්න 100ට වට යනවා කියලා කියන්නේ? යම් සංඛ්‍යාවක් ඊට ආසන්නම 100 ගුණාකාරයෙන් නිරූපණය කරන එක තමයි ආසන්න 100ට වට යනවා කියලා කියන්නේ. අපි බලමු උදාහරණ කීපයක්. මේකත් අර විදියමයි. 10 ආසන 10ට වට යනවා වගේමයි ආසන 100ට වට යන එකත් 7346 ආසන 100ට වැටීම. 100ට බිංදු දෙකක් හින්දා අපි බලන්නේ දෙවනි ඉලක්කම දිහා. ඒ කියන්නේ 10 ස්ථානය දිහා. 10 ස්ථානයේ තියෙන ඉලක්කම 5ට වඩා වැඩි නම් හරි 5 නම් හරි 100 ස්ථානීය ඉලක්කමට එකක් එකතු කරනවා. හැබැයි මෙතන දැන් 10 ස්ථානීය ඉලක්කම 4. එයා 5ට වඩා අඩුයි. එහෙනම් 100 ස්ථානීය ඉලක්කමට කීයක්වත් එකතු කරන්නේ නැහැ. 100 ස්ථානීය ඉලක්කම හැමම තියලා 10 ස්ථානීය ඉලක්කමටයි එක ස්ථානීය ඉලක්කමටයි බිංදු දානවා. මෙතන බිංදු දෙක හින්දා මේ දෙන්නම බිංදු දානවා. එහෙනම් 7300 තමයි වැටෙව්වම උත්තරේ. ඇයි 7300 වුනේ? මෙතන 10 ස්ථානයේ ඉලක්කම 5ට වඩා අඩු හින්දා 100 ස්ථානට කීයක්වත් එකතු කරේ නැහැ. අපි ඊළඟ එක බලමු. 41873 ආසන්න 100ට වට යන්න තියෙන්නේ.
අපි ආසන 100ට වටයක්දි බලන්නේ 10 ස්ථානයේ නැත්නම් දෙවෙනි ඉලක්කම දිහා. දෙවෙනි ඉලක්කම දැන් මෙතනදී 5ට වඩා වැඩි. එහෙනම් සිය ස්ථානීය ඉලක්කමට එකක් එකතු කරන්න ඕනේ. සිය ස්ථානීන් 8නේ. 8ට එකක් එකතු කරාම 9යි. එහෙනම් ඉතුරු ඉලක්කම් ටික හැමම තියලා මේ ඉලක්කම් දෙකට බිංදු දාන්න ඕනේ. එතකොට 41900 තමයි 41873 ආසන්න 100ට වටේවම උත්තරේ වෙන්නේ. ඒ වගේ 2457 කොහොමද ආසන්න 100ට වට යන්නේ? අපි බලන්න ඕනේ 10 ස්ථානීය ඉලක්කම දිහා. එයා 5. ඒ හින්දා අනිවාර්යයෙන්ම සිය ස්ථානීය ඉලක්කම ටිකක් එකතු කරන්න ඕනේ. 4ට එකක් එකතු කරාම 5යි. උත්තරේ 2500යි. ඒකත් ඊටම ලේසි මම හිතනවා තේරුණා කියලා. ඒකේ තියෙනවා තව උදාහරණ කිහිපයක් ආසන්න 100ට වැටීමේ මේ ටික ඔයගලන්ට තනියම try කරලා බලන්න පුළුවන් මොනවද එන උත්තර කියලා. ඊළඟට අපිට තියෙන්නේ ආසන්න 18 වැටීම. ආසන්න 18 වටේනවා කියන්නේ යම්කිසි සංඛ්‍යාවක් 1000 ගුණාකාර වලින් නිරූපණය කරන එක. එතකොට මම උදාහරණ විදිහට අරන් තියෙන 2485 ආසන්න 18 වැටීම. දැන් 18නේ වට යන තියෙන්නේ. අපි 10ට වට යද්දී 10ට බිංදු 1ක් හින්දා එක ස්ථානෙ දිහා බැලුවා. ආසන්න 100ට වට යද්දී 100ට බිංදු 2ක් හින්දා 10 ස්ථානෙ දෙවනි ඉලක්කම දිහා බැලුවා. දැන් ආසන්න 18 වට යද්දී 18 බිංදු 3යිනේ. එහෙනම් තුන්වෙනි ඉලක්කම සිය ස්ථානයේ ඉලක්කම දිහා තමයි බලන්න ඕනේ. සිය ස්ථානයේ ඉලක්කම 5ට වඩා වැඩි නම් 1000 ස්ථානයේ ඉලක්කම ටිකක් එකතු කරන්න. සිය ස්ථානයේ ඉලක්කම 5ට වඩා අඩුයි නම් 1000 ස්ථානයේ ඉලක්කමට එකක් එකතු කරන්නේ නැහැ. දැන් මෙතන 5ට වඩා අඩු ඉලක්කමන්නේ තියෙන්නේ. එහෙනම් අපි 1000 ස්ථානෙට එකක් එකතු කරන්නේ. උත්තරේ මෙතන ඉලක්කම හිමම ලියලා මේ තුනටම බිංදු දාන්න ඕනේ. ඒ කියන්නේ 2000. ආසන්න 1000 ගුණාකාරයටනේ අපි වට යන්න ඕනේ. ඒ කියන්නේ 2000. තව උදාහරණයක් බැලුවොත් 12500 ආසන්න 18 වැටීම. 12500 ආසන්න 18නේ වට යන තියෙන්නේ. ඒ කියන්නේ සිය ස්ථානයේ ඉලක්කම දිහා බලන්න ඕනේ. සිය ස්ථානයේ 5. එහෙනම් අපි 1000 ස්ථානයේ ඉලක්කම ටිකක් එකතු කරනවා. දෙකට එකක් එකතු කරාම 3යි. එහෙනම් මේ ඉලක්කම් දෙක ලියලා ඉතුරු ඒවට බිංදු දාන්න ඕනේ. එහෙනම් 13000 තමයි උත්තරේ. අපි දෙකට එකක් එකතු කරා මෙතන සිය ස්ථානයේ 5 ඉන්න හින්දා. උත්තරේ 13000යි. ඊළඟට 34900 ආසන්න 18 වැටීම. අපි 18 වටයදී සිය ස්ථානයේ ඉලක්කම දිහා බලන්නේ තුන්වෙනි ඉලක්කම දිහා. එයා 5ට වඩා වැඩි ඉලක්කමක්. එහෙනම් එකතු කරන්න 1000 ස්ථානට එකක්. 8ට එකක් එකතු කරාම 9යි. උත්තරේ 39000යි. මෙතන තවත් උදාහරණ කීපයක් තියෙනවා. ඔයගලන්ට තනියම කරලා බලන්න පුළුවන්. හරි, ඊළඟට අපි බලමු. අපි දැන් ආසන්න 10ට වට යන විදිය බැලුවා, ආසන්න 100ට වට යන විදිය බැලුවා, ආසන්න 1000ට වට යන විදිය බැලුවා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ දශම සංඛ්‍යා වට යන විදිය. අපි දැන් කලින් කතා කරේ නිකන් සංඛ්‍යා, සාමාන්‍ය සංඛ්‍යා කොහොමද වට යන්නේ කියලා. දැන් බලමු දශම සංඛ්‍යා වට යන විදිය. දශම සංඛ්‍යා වට යනකොටත් අපි තවත් අනුමාත්‍රිකා දෙකක් යටතේ කතා කරනවා. පළවෙනි එක තමයි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ කොහොමද? දෙවැනියට කතා කරනවා දෙන ලද දශම ස්ථානයකට වට යන්නේ කොහොමද කියලා. අපි පළවෙනියට බලමු කොහොමද ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ කියලා. හරි. මම ගත්තා දශම සංඛ්‍යාවක් 12.2. කොහොමද මෙයාව
ආසන්න පූර්ණ සංඛ්‍යාවට. මොකද්ද පූර්ණ සංඛ්‍යාව කියන්නේ? පූර්ණ සංඛ්‍යාව කියන්නේ දශම නැතුව. දශම නැතුව ලියන එක තමයි පූර්ණ සංඛ්‍යාවක් කියලා කියන්නේ. අපි එහෙනම් මේ පූර්ණ සංඛ්‍යාවට වට යන්න නම් බලන්න ඕනේ පළවෙනි දශම ස්ථානය දිහා. ඒ කියන්නේ දශම තිතෙන් පස්සේ තියෙන පළවෙනි ඉලක්කම දිහා තමයි බලන්න ඕනේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යද්දී. මේ සංඛ්‍යාව වට යද්දී හරිම ලේසි. ඔයගලන්ට තියෙන්නේ අදාළ ස්ථානය බලලා ඒ ස්ථානයේ තියෙන ඉලක්කම පහද එහෙම නැත්නම් පහට වඩා වැඩිද පහට වඩා අඩුද කියලා බලලා පහට වඩා අඩුයි නම් ඊට කලින් තියෙන ඉලක්කමට කීයක්වත් එකතු කරන්නේ නැහැ. පහ හෝ පහට වඩා වැඩි නම් ඊට කලින් තියෙන ඉලක්කමට අපි එකක් එකතු කරනවා. දැන් මෙතනදී පූර්ණ සංඛ්‍යාවරනේ වට යන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ හැමතිස්සෙම දශම තිතේට පස්සේ තියෙන පළවෙනි ඉලක්කම දිහා. පළමු දශම ස්ථානයේ දිහා. දැන් මෙතන පළමු දශම ස්ථානයේ තියෙන පහට වඩා අඩු ඉලක්කමක්. එහෙනම් මම මෙන්න ඊට කලින් තියෙන ඉලක්කමට කීයක්වත් එකතු කරන්නේ නැහැ. හේතුව මේ පළවෙනි දශම ස්ථානයේ ඉන්න ඉලක්කම පහට වඩා අඩුයි. එයා 2. එහෙනම් ඊට කලින් ඉලක්කමට කීයක්වත් එකතු නොකර ඒ පූර්ණ සංඛ්‍යාව හැමම ලියනවා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීමේදී. එතකොට 12.2 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙවම උත්තරේ 12. අපි බලමු 12.5 වැටෙවම කොහොමද එන්නේ කියලා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යද්දී මම කො පළවෙනි දශම ස්ථානයේ දිහා බලන්නේ. දැන් මෙතන ඉන්නේ 5. 5 හෝ පහට වඩා වැඩි ඉලක්කමක් ඉන්නවනම් අනිවාර්යෙන් කලින් ඉලක්කමට එකක් එකතු කරන්න ඕනේ. එහෙනම් දෙකට එකක් එකතු කරන්න ඕනේ. එතකොට උත්තරේ 13යි. ඔන්න ආසන්න පූර්ණ සංඛ්‍යාව 13 12.5 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙව්වට පස්සේ ඊළඟට අපි බලමු 12.89 කොහොමද ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ? හැමතිස්සෙම ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යද්දී දශම තිතෙන් පස්සේ තියෙන පළවෙනි ඉලක්කම දිහා තමයි බලන්නේ. පළවෙනි ඉලක්කම පහට වඩා වැඩි එකක්. එහෙනම් කලින් ඉලක්කමට එකක් එකතු කරන්න ඕනේ. දෙකට එකක් එකතු කරාම උත්තරේ 3යි. ඒ කියන්නේ 13 තමයි ආයිමත් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙවුවම උත්තරේ වෙන්නේ. ඉතාමත්ම ලේසි මේ වැටීම් පාඩම. උදාහරණ කීපයක් තියෙනවා දශම සංඛ්‍යා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයලා තියෙන. ඔයගලන්ට මේව try කරලා බලන්න පුළුවන්. තනියම කරලා ඉවරලා මේ උත්තරම එනවද කියලා බලන්න. ඊළඟට අපි යන් අපේ අන්තිම අනුමාත්‍රිකාවට දෙන ලද දශම ස්ථානයකට දශම සංඛ්‍යාවක් වට යන්නේ කොහොමද කියලා. එතකොට මෙතන තියෙන 3.74 පළමු දශම ස්ථානයට වට යන්නලු. ඒ කියන්නේ දැන් මෙතන 3.74 කිව්වම දශම තිතෙන් එහා පැත්තේ ඉලක්කම් දෙකක් තියෙනනේ. මෙතන මෙයා තමයි 7 තමයි පළමු දශම ස්ථානයේ ඉන්නේ, 4 තමයි දෙවන දශම ස්ථානයේ ඉන්නේ. ඒතකොට මෙතන දෙවන දශම ස්ථානය අයින් කරලා පළවෙනි දශම ස්ථානයට විතරක් උත්තරේ වටේලා දෙන්න කියලා තමයි මේ කියන්නේ. ඒතකොට 3.74 පළමු දශම ස්ථානයට වට යන්න ඕන නම් අපි බලන්න ඕනේ ඊට පස්සේ කියන්නේ පළවෙනි දශම ස්ථානයේ පස්සේ ඉන්න කෙනා දිහා. ඒ කියන්නේ දෙවන දශම ස්ථානයේ දිහා තමයි බලන්න ඕනේ. දෙවන දශම ස්ථානයේ ඉන්නේ පහට වඩා අඩු ඉලක්කමක් හින්දා පළවෙනි දශම ස්ථානයට කීයක්වත් එකතු කරන්නේ නැහැ. එහෙනම් උත්තරේ 3.7යි. දැන් මේ උත්තරේ දෙවන දශම ස්ථානය නෑ, එක දශම ස්ථානයයි තියෙන්නේ. එහෙනම් පළමු දශම ස්ථානයේ උත්තරේ වටේලා තියෙන්නේ. ඊළඟට තියෙනවා 3.796 දෙවන දශම ස්ථානයට වට යන්න කියලා. දැන් තියෙන්නේ දෙවන දශම ස්ථානයට වට යන්න කියලා. මෙතන දශම තිතෙන් එහා පැත්තේ ඉලක්කම් 3ක් තියෙනවා. 7 තමයි පළමු දශම ස්ථානයේ ඉන්නේ. 9 තමයි දෙවන දශම ස්ථානයේ ඉන්නේ. සෝරි මෙතන 8 වෙන්න ඕනේ. 3.786. මෙතන තියෙන මේක තමයි හරි එක. 3.786. එතකොට මම මෙතනින් කියලා දෙන්නම්. 3.786 පළවෙනි දශම ස්ථානයේ ඉන්නේ 7, දෙවෙනි දශම ස්ථානයේ ඉන්නේ 8, තුන්වෙනි දශම ස්ථානයේ ඉන්නේ 6. එතකොට දෙවෙනි දශම ස්ථානයට වට යද්දී අපි බලන්න ඕනේ තුන්වෙනි දශම ස්ථානයේ දිහා. තුන්වෙනි දශම ස්ථානයේ ඉන්න ඉලක්කම 6. එයා පහට වඩා වැඩි එක්කෙනෙක්. එහෙනම් දෙවෙනි දශම ස්ථානට එකක් එකතු කරන්න ඕනේ. 8ට එකක් එකතු කරාම 9යි.
එහෙනම් 3.79 තමයි මෙයාව දෙවන දශම ස්ථානයට වැටෙව්වම උත්තරේ වෙන්නේ. දැන් මෙතනදී දශම ස්ථාන දෙකයි. ඒ කියන්නේ දෙවන දශම ස්ථානයට වටේලා තියෙන්නේ. අපි තව එක උදාහරණයක් බලමු. 3.784 දෙවන දශම ස්ථානයට වට යන්න. දෙවන දශම ස්ථානයටනේ වට යන්න තියෙන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ තුන්වෙනි දශම ස්ථානයේ දිහා. ඒ කියන්නේ දෙවන දශම ස්ථානට වට යද්දී ඊට පස්සේ එක්කෙනා දිහා තමයි බලන්න ඕනේ. තුන්වෙනි දශම ස්ථානයේ ඉන්න එක්කෙනා පහට වඩා අඩුයි. එහෙනම් දෙවන දශම ස්ථානට එකක් එකතු කරන්නේ නැහැ. එහෙනම් උත්තරේ 3.78යි. මේ විදිහට ඔයගලන්ට දෙන්න පුළුවන් හතරවෙනි දශම ස්ථානට වට යන්න, තුන්වෙනි දශම ස්ථානට වට යන්න ඕන විදිහකට දෙන්න පුළුවන්. එතකොට ඔයගලන්ට කරන්න තියෙන්නේ හතරවෙනි දශම ස්ථානයට වට යන්න කිව්වොත් ඔයගොල්ලෝ බලන්න ඕනේ ඊට පස්සේ තියෙන දශම ස්ථානය. කියන්නේ පස්වෙනි දශම ස්ථානෙ දිහා. දැන් මෙතන දෙවෙනි දශම ස්ථානයට වට යන්න කිව්වම ඔයගොල්ලෝ බැලුවේ තුන්වෙනි දශම ස්ථානෙ දිහානේ. පළවෙනි දශම ස්ථානයට වට යන්න කිව්වම බැලුවේ දෙවෙනි දශම ස්ථානෙ දිහානේ. නේද? ඒ වගේ හතරවෙනි දශම ස්ථානයට වට යන්න කිව්වොත් ඔයගොල්ලෝ බලන්න ඕනේ පස්වෙනි දශම ස්ථානය. කියන්නේ ඊට පස්සේ තියෙන දශම ස්ථානය දිහා. ඉතින් මම හිතනවා මේ පාඩම පැහැදිලි කියලා. අපි ඊළඟ පාඩම ඊළඟ එකෙන් බලමු.